අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වැදගත් කරන පාඩමක් සම්පූර්ණයෙන් සිද්ධාන්ත සහිතව සාකච්ඡා කරන්න. මේ පාඩම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ පාඩමක්. පාඩමේ නම කියනවා නම් ගොඩක් අය දැන්නවත් දන්නවා ඇති ආන්තික පිරිවැය. එහෙනම් මේ ආන්තික පිරිවැය කියන පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පාඩම පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. මේ පාඩම ඔයගොල්ලන්ට සමහර විට කවර් වෙලා නැතුව ඇති හරි විදියට. ඉතින් ඒක නිසා මේ පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහිතව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ පාඩමේ වීඩියෝ එක බලන ගමන්ම මේකට අදාළ වීඩියෝ එක මේ නෝට් එක මේ පාඩමේ වීඩියෝ එක බලන ගමන්ම මේකට අදාළ නෝට් එකත් ඔයගොල්ලෝ ගොඩනගාගෙන ගියොත් එහෙම ඔයගොල්ලන්ට ලේසියෙන් මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාඩම ගණන් පුළුවන් අයට හොඳට පුළුවන්. ඒකට හේතුව තමයි ගණන් තමයි මේකේ තියෙන තනිකර. හැබැයි ගණන් පුළුවන් අයට හොඳට පුළුවන් වෙනවා කියලා කිව්වහම ගණන් වලට පොඩ්ඩක් දුර්වලයි බය වෙන්න එපා. අද මේ වීඩියෝ එක බලන අයට පුළුවන් මේ පාඩම පහසුවෙන් ඉගෙනගෙන සරලව ඉගෙනගෙන මේ පාඩමේ ගැටලුව කිසිම කතාවක් නැතුව විසඳලා දාන හැටි ඉගෙන ගන්න. ඉතින් එහෙනම් අපි යමු පාඩමට. අපේ අද පාඩම තමයි ආන්තික පිරිවැයකරණය. ආන්තික පිරිවැයකරණය තමයි අද පාඩම. right. ආන්තික පිරිවැය ගැන කතා කරන්න කලින් අපි බලමු මොකද්ද මේ පිරිවැය කියන්නේ කියලා. ඇත්තටම මොකද්ද මේ පිරිවැයක් කියලා කියන්නේ? පුංචි නෝට් එකක් දාගන්න හැමෝම. පිරිවැයක් කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තකදී හරි එහෙම නැත්නම් සේවා සැපයීමකදී හරි නිෂ්පාදන කටයුත්තකදී හරි එහෙමත් නැත්නම් සේවා සැපයීමකදී හරි එහෙමත් නැත්නම් කිසියම් කාර්යයක් සිදු කිරීමේදී හරි එහෙනම් ඔන්න පිරිවැයක් කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තකදී හරි සේවා සැපයීමකදී හරි කිසියම් කාර්යයකදී හරි දැරීමට සිදුවෙන මූල්‍ය සම්පත් වල වටිනාකමට තමයි අපි මෙන්න මේ පිරිවැය කියලා කියන්නේ. එහෙනම් දැන් පැහැදිලි පුංචි නෝට් එකක් මේ වීඩියෝ එක බලන ගමන්ම හදාගෙන යන්න. ඒක ඕගොල්ලන්ගේ යහපතට තමයි හේතු වෙන්නේ. right. එහෙනම් දැන් පිරිවැය කියන එක දන්නවා. එතකොට මොකද්ද මේ ආන්තික පිරිවැය කියලා කියන්නේ කියලා දැන් බලන්න ඕනේ අපි. ආන්තික පිරිවැය. ආන්තික කියන වචනේ තේරුම තමයි මෙන්න මේ ආන්තික කියන වචනේ තේරුම තමයි අතිරේක කියන එක. එහෙම නැත්නම් අමතර කියන එක. ඒක තමයි ආන්තික කියන වචනේ තේරුම. එහෙනම් දැනට මේ මතක තියාගන්න පොඩ්ඩක්. ආන්තික පිරිවැය කියලා කියන්නේ අතිරේකව දැරීමට සිදුවන පිරිවැය. අමතරව දැරීමට සිදුවන පිරිවැය. ඒකට තමයි ආන්තික පිරිවැය කියලා කියන්නේ. ඒක ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. ඉස්සරහට යද්දී ඔයගලන්ට දැනගන්න හම්බෙයි මොනවාද මේ අතිරේකව දරන පිරිවැය කියලා. නිෂ්පාදන කටයුත්තකදී හරි සේවා සැපයීමකදී හරි කිසියම් කාර්යයක් කරද්දී හරි අතිරේකව දරන පිරිවැය තමයි ආන්තික පිරිවැය කියලා කියන්නේ. එතකොට මේ පාඩම කොහොම ඉස්සරහට කතා කරගෙන යද්දී ඕගොල්ලන්ට දැනගන්න හම්බෙනවා මොනවාද මේ නිෂ්පාදන කටයුත්තකදී මොනවාද මේ සේවා සැපයීමේ කටයුත්තකදී මොනවාද මේ කිසියම් කාර්යයක් කිරීමේදී අතිරේකව දරන පිරිවැය කියලා. මේ පාඩම ඉස්සරහට යද්දී ඒක තේරෙනවා. right. එහෙනම් මම මේ පිරිවැය කියන එකේ නිර්වචනය මකා ගන්නවා. අපි බලමු මොකද්ද මේ ආන්තික පිරිවැය කියන්නේ කියලා. ඉතින් ආන්තික පිරිවැය කියන එක එකපාර සාකච්ඡා කරන්න බෑ. අපි ඉස්සරහට යනවා. එතකොට මේ ආන්තික පිරිවැය කියන පාඩමේදී මුළු පිරිවැය ආන්තික පිරිවැය කියන පාඩමේදී මුළු පිරිවැයේ හැසිරීම
ආයි අහගන්න පිරිවැයේ හැසිරීම අනුව පිරිවැයේ හැසිරීම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. පිරිවැයේ හැසිරීම මේ කියන්නේ MCQ එකකට උත්තරයක්. ඔයගලගෙන් අහන්න පුළුවන් පිරිවැයේ හැසිරීම අනුව පිරිවැය බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පිරිවැයේ හැසිරීම අනුව පිරිවැය බෙදන්න කියලා කිව්වොත් ප්‍රධාන කොටස් දෙකයි. එකක් අපි කියනවා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියලා කියනවා. අනිත් එක තමයි දෙවෙනි පිරිවැය වර්ගය තමයි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය තමයි පිරිවැයේ හැසිරීම අනුව පිරිවැය බෙදෙන දෙවෙනි පිරිවැය වර්ගය. එතකොට මේ විචල්්‍ය පිරිවැයට ඉංග්‍රීසියෙන් කියනවා variable cost කියලා. ඒක අපි ඕනනම් ලියාගන්නේ හරිය. variable cost කියලා කියනවා. ඒ variable cost කියන එකේ පළවෙනි අකුරු දෙක අරගෙන VC කියලා මේ විචල්්‍ය පිරිවැය නම් කරනවා. එතකොට චුට්ටක් මේ සංකේත ගැන අවධානය යොමු කරන්න මේ පාඩමේදී. මොකද ගාන ඇතුලේ ඔයගලන්ගෙන් කොහොම හයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා. එතකොට මේ ස්ථාවර පිරිවැය. පිරිවැයේ හැසිරීම අනුව පිරිවැය කොටස් දෙකයි. එකක් විචල්්‍ය පිරිවැය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා variable cost කියලා. ඒ නිසා මේක VC කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මෙන්න මේ ස්ථාවර පිරිවැය තමයි අනිත් කොටස. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා fixed cost කියලා. එතකොට ඒකේ මුල් අකුරු දෙක අරගෙන මේක FC කියලා හඳුන්වනවා. එහෙනම් පැහැදිලි පිරිවැය වර්ග දෙක පිරිවැයේ හැසිරීම අනුව. එතකොට අපි බලමු මේ විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? මේ ස්ථාවර පිරිවැය කියන්නේ මොකද්ද කියලා පුංචි උදාහරණයකින්. ඒ කියන්නේ මේවයි නිර්වචන කතා කරමු ඒ උදාහරණය ආශ්‍රයෙන්. right. මේ උදාහරණය තමයි ඔයගොල්ලන්ට ගොඩාක් සමීප. ඔයගොල්ලන්ට ගොඩාක් සමීප ගොඩක් මතක හිටින උදාහරණයක් තමයි මම ගන්නෙ. අපේ උසස් පෙළ කරන ළමයි සියලුම දෙනාම උසස් පෙළ කරන ළමයි සියලුම දෙනා ඒගොල්ලන්ගේ ඉස්කෝලේ 12 වසරේ ඉඳෙද්දී ඉස්කෝලේ 12 වසරේ ඉඳෙද්දී යන්නේ නැති අධ්‍යාපන චාරිකාවක්. බොහෝ පාසල් වල මේක දින දෙකක අධ්‍යාපන චාරිකාවක් විදියට තමයි යන්නේ. දින දෙකයි. පන්තියේ ළමයි ටික යනවා අධ්‍යාපන චාරිකාවක් පන්තියේ ගුරුවරයාද සමග. එතකොට දැන් ඔන්න අපි අධ්‍යාපන චාරිකාව යන්න තමයි යන්නේ. කට්ටියම ලෑස්තිලා ඉන්න දැන්. එහෙනම් අපේ පන්තියේ ඉන්නවා ළමයි 45ක්. සිසුන් 45ක් ඉන්නවා. එක ගුරුවරයෙක් ඉන්නවා. හිතන්න ගුරුවරු දෙන්නෙක් ඉන්නවා කියලා. ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඔන්න අපි දැන් ට්‍රිප් එක යන්නේ ඉස්කෝලේ පන්තියේ කට්ටියයි සර් දෙන්නයි එක්ක ට්‍රිප් එක යන්න තමයි යන්නේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් යනකොට පයින් යන්නේ නැහනේ. අපි ට්‍රිප් එක යන්නේ බස් එකක තමයි යන්නේ. එහෙනම් ඔන්න අපිට සිද්ධ වෙනවා මේ ට්‍රිප් එක යද්දී බස් රථයක් ගන්න. බස් රථයක් ගන්න. එතකොට මේ මෙතන 45යි 47 දිනක් යනවා ඔක්කොම ට්‍රිප් එකනේ. 47 දිනක් යනවා සම්පූර්ණයෙන්. එතකොට මේ බස් එකේ මේ 47 දිනාටම යන්න තමයි බස් එක. දවස් දෙකක් සඳහා හිතන්නකො රුපියල් 30000ක් යනවා කියලා. රුපියල් 30000ක් යනවා මේ බස් එකට. සම්පූර්ණ බස් එකට. ඒ වගේම තමයි මේක දින දෙකක් නේ යන්නේ. මේ ට්‍රිප් එක දවස් දෙකක ට්‍රිප් එකක්. එතකොට ළමයි මේ බස් එක ඇතුලේ කට්ටියට ඉන්න බැහැනේ. ඉතින් එහෙනම් මේගොල්ලෝ රෑ නවතින්න කොයි හරි නවාතැන්පලක් ගන්න ඕනේ. එහෙනම් මේ දිනේ නවාතැන්පලකුත් ගන්න යනවා යම් කිසි පිරිවැයක්. නවාතැන්පලක් ගන්න යනවා කියලා හිතන්න රුපියල් 20000ක්. එහෙනම් ඔන්න අපේ ට්‍රිප් එක යෑමේ පිරිවැය තමයි අපි දැන් මේ ගණනය කරන්නේ. ට්‍රිප් එක යන්න කොච්චරක වියදමක් එහෙම නැත්නම් කොච්චරක පිරිවැයක් යනවද කියලා තමයි අපි දැන් මේ බලන්නේ. එහෙනම් හරි 47 දිනාටම ට්‍රිප් එක යන්න බස් එකක් ගන්නවා. ඒ බස් එකට රුපියල් 30000ක් ගෙවන්න වෙනවා. හැබැයි මේ බස් එකේ සාමාන්‍යයෙන් 50 දෙනෙක්ට පමණ යන්න පුළුවන්. ඒ කියන්නේ බස් එකේ දැන් මෙහෙම හිතන්නකෝ. එක්කෙනෙක්ට යන බස් වෙනම 10 දෙනෙක්ට යන වෙනම සයිස් එකේ බස් එකක් 20 දෙනෙක්ට යන වෙනම සයිස් එකේ බස් එකක්
එහෙම ඔයගොල්ලෝ දැකලා නැහැ නේද? එහෙම දැකලා නැහැ. සාමාන්‍යයෙන් තියෙන්නේ එකම ප්‍රමාණයේ බස් එකක්. සීට් 54 තමයි තියෙන්නේ. අපි මේ උදාහරණයට ලේසි වෙන්න හිතමුකෝ සීට් 50යි තියෙන්නේ කියලා බස් එකේ. ආයෙන සීට් 50යි. එහෙනම් මේ බස් එක සීට් 50ට තමයි 30000. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ට්‍රිප් එක යන්නේ 47 දෙනයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. සීට් 50 බස් එකක් තමයි දෙන්න වෙන්නේ. මොකද 47 දෙනෙක්ට, ඒ කියන්නේ 47 දෙනෙක්ට විතරක් යන්න පුළුවන් බස් එකක් දෙන්න බෑ. 50 දෙනෙක්ටම යන්න තමයි බස් එක දෙන්නේ. 50ක් යනවද නැද්ද කියන එක ට්‍රිප් එක යන කට්ටියගේ වැඩ. රයිට්. ඒ වගේම තමයි මේ නවාතැන්පල 50 දෙනෙක්ට එකපාරින් ඉන්න ගන්න කියලා හිතන්නකෝ. රයිට්. ඒකත් හරි 20000ක් දෙන්න වෙනවා දවස් දෙකකට. ඒ වගේම තමයි අපි පුංචි මාර්ගෝපදේශකෙක්, ඒ කියන්නේ ගයිඩ් කෙනෙක්. ගයිඩ් කෙනෙක්වත් අරගෙන තමයි අපි යන්නේ. එහෙනම් ඒ ගයිඩ්ටත් කීයක් හරි දෙන්න වෙනවා කියලා හිතන්නකෝ. ගයිඩ්ටත් දෙන්න වෙනවා රුපියල් 10000ක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ එයාගේ සේවය ලබා ගන්න, ඒ මාර්ගෝපදේශකයාගේ සේවය ලබා ගන්න අපිට සිද්ධ වෙනවා රුපියල් 10000ක් ගෙවන්න. රයිට්. ඊට පස්සේ ගයිඩ් හරි යාටත් දෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යනකොට පිරිමි ළමයින් ගෙනම් මෙහෙම සිරිතක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රිප් එක යනකොට දැන් බස් එක එලවන එක්කෙනා සහ එයාගේ සහායකයා ඉන්නවනේ. බස් එක ඩ්‍රයිව් කරන එක්කෙනායි එයාගේ සහායකයා ඉන්නවා. එතකොට ඒ දෙන්නට පොඩි ටිප් එකක් දෙනවා. ඒ කියන්නේ දැන් මේ ට්‍රිප් එක යනකොට මේ දෙන්න අපිත් එක්ක හොඳට ෆිට වෙනවා. ඉතින් ෆිට වුණාට පස්සේ ඉතින් අපි කියන විදිහට එක්කයි යනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ආරක්ෂාකාරීව ගෙනියන නිසා අපි මේගොල්ලන්ට ට්‍රිප් එක අවසානයේදී පොඩි මේ ටිප් එකක් දෙනවා කියලා හිතන්නකෝ. ඒ ටිප් එක තමයි රුපියල් 10000යි කියලා හිතන්නකෝ ඒකත්. අපි රුපියල් 10000ක් දෙනවා ඒ දෙන්නට මේ ඔය දෙන්න තියාගන්න කියලා දෙනවා. මොකද බස් එක කියලා කියන්නේ බස් එකේ අයිතිකාරයට යන ගාන. ඒකෙන් කොටසක් මේ දෙන්නට හම්බ වෙනවා තමයි. හැබැයි පොඩි ටිප් එකකුත් දෙනවා ඉතින්. රයිට්. එහෙනම් ඒ වගේ දේවල් යනවා. ඒ වගේම තමයි දැන් මේ ඉස්කෝලෙන් ට්‍රිප් එක යන්නේ. ඉතින් ඉස්කෝලෙන් ට්‍රිප් එක යනකොට අනේ හැමෝම එක විදියට ලස්සනට යන්න ඕනේ. එහෙම හිතලා මේ ට්‍රිප් එක යන හැම කෙනෙක්ටම ටී-ෂර්ට් එක ගන්න දෙනවා කියලා හිතන්නකෝ. හැම කෙනෙක්ටම ටී-ෂර්ට් එක ගන්න දෙනවා. හැම කෙනෙක්ටම ටී-ෂර්ට් එක ගන්න දෙනවා. හිතන්නකෝ මේ ටී-ෂර්ට් එක රුපියල් 500යි කියලා. එතකොට ටී-ෂර්ට් එකක් හැම එක්කෙනාටම එක ගානේ. හැබැයි බස් එකක් හැම එක්කෙනාටම එක ගානේද? නෑ නෑ. බස් එක හැමෝටම එකයි. යන ඔක්කොලටම එක බස් එකයි. හැබැයි ටී-ෂර්ට් එක එක්කෙනෙක්ට එකයි. වෙනසක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා වෙන්න. ඊට පස්සේ තමයි මම කිව්වා මේ ට්‍රිප් එක තමයි ඉස්කෝලෙන් යන ලස්සනම සහ මතක හිටිනම ට්‍රිප් එක. ඉතින් ඒක මතක හිටින ට්‍රිප් එකක් නිසා දැන් මේක බලන පිරිමි ළමයින්ට නම් හිනත් යනවා ඇති. මතක හිටින ඒවා මතක් කියලා. ඔව් අපිත් ඒ වගේ ට්‍රිප් එකක් ගියා. ඉතින් ඇත්තට මේක මතක හිටින ට්‍රිප් එකක්. ඒ නිසා මේක මතක් වෙන්නම අර ට්‍රිප් එක ගිහපු ළමයි කට්ටියයි අපේ පන්තියේ ගුරුවරු කට්ටියයි ඒගොල්ලොත් එක පොඩි ෆොටෝ එකක් ගහලා හැමෝටම ඒක බෙදනවා. ඒ කියන්නේ පසු ඒගොල්ලන්ගේ අනාගතයේ දවසක බලලා සතුටු වෙන්න. මතක හිටින්න තමයි ඒ වගේ ෆොටෝ එකක් දෙන්නේ. එතකොට ට්‍රිප් එක යන හැම එක්කෙනෙක්ටම එයාගේ පන්තියේ කට්ටිය සහ එයාගේ සර්ලා දෙන්නත් එක්ක ඒ ෆොටෝ එක ගහලා ඒ හැම එක්කෙනාටම දෙනවා. එහෙනම් ඒ ඡායාරූපයක් එක්කෙනෙක්ට ඡායාරූපේ ගන්න තමයි දෙන්නේ. හිතන්නකෝ ඒකට රුපියල් 100ක් යනවා කියලා. එක ඡායාරූපයකට 100ක් යනවා. එහෙනම් ඡායාරූප 50ක් ගැහුවා නම් 100ව 50ක්. ඒ වගේ. ඊට පස්සේ මේ ට්‍රිප් එක යන්නේ නොකා නොබී නෙමෙයි. කන්න බොන්නත් දෙන්න ඕනේ. එතකොට අපි දාමු සංග්‍රහ කියලා. සංග්‍රහ වලට තවත් රුපියල් 400ක් යනවා කියලා හිතන්නකෝ. සංග්‍රහ වලට තවත් රුපියල් 400ක් යනවා. ඒ කියන්නේ එක ළමයෙක්ට දවස් දෙකේ කෑම සඳහා රුපියල් 400ක් යනවා කියලා හිතන්නකෝ. රයිට්. එතකොට මේ විදිහට තමයි අපේ දැන් ඔන්න ට්‍රිප් එක යන දැන් ලෑස්ති. මේ විදිහේ පිරිවැය ටිකක් දරන්න එනවා. කොහොම මේ වගේ පිරිවැය ටිකකුත් දරන්න එනවා. එතකොට ඔන්න හොඳට දැන් අහගෙන ඉන්න පාඩම. ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තේ තියෙන ටික මේ තුන.
මේ තුනේ එක්කෙනෙක්ට එක ගානේ තමයි දරන්න ඕනේ. එක්කෙනෙක් යනවා දැන් බලන්න මේ. එක්කෙනෙක් යනවා නම් යාට ටී-ෂර්ට් එකක් දෙන්න ඕනේ. ඡායාරූපයක් දෙන්නත් ඕනේ. කැම පාර්සලයක් දෙන්නත් ඕනේ. එහෙනම් යාට එක්කෙනෙක්ට රුපියල් 1000ක් යනවා මේ පිරිවැය ටිකට. හැබැයි දෙවෙනි එක්කෙනා ගියොත් එහෙම එයාට තව 1000ක් යනවා. තුන්වෙනි එක්කෙනා ගියොත් එයාට තව 1000ක් යනවා. එහෙනම් මේවා එක්කෙනෙක්ට 1000 ගානේ යනවා. නැත්තම් 500 කියලා හිතන්නකො මෙතන. එක්කෙනෙක්ට 500, තව එක්කෙනෙක්ට 500, තුන්වෙනි එක්කෙනාට 500 ඒ වගේ යනවා. එහෙනම් පොඩ්ඩක් මතක තියාගන්න. එහෙම කිව්වහම එක්කෙනාට අදාළ ගාන යනවා. ඒ කියන්නේ මෙයාට පළවෙනි එක්කෙනාට 1000යි නේ. පළවෙනියටත් 1000යි. දෙවෙනි එක්කෙනෙක් යනවා නම් එයාට තව 1000ක් යනවා. ඒ කියන්නේ එයාට ෂර්ට් එකක් දෙන්න බෑ. පළවෙනියටත් ෂර්ට් එකක් දෙන්න ඕනේ. ඡායාරූපයක් දෙන්න ඕනේ. ඒ වගේම කැම පාර්සලයක් දෙන්න ඕනේ. දෙවෙනි එක්කෙනෙක් යනවා නම් එයාටත් මේ විදිහම ෂර්ට් එකක් දෙන්න ඕනේ නැන්ද අයියන්න. ෆොටෝ එකක් දෙන්න ඕනේ, කැම දෙන්න ඕනේ. ඔය වගේ තුන්වෙනිය යනවා නම් එයාටත් දෙන්න ඕනේ 1000ක මේ වගේ මෙව එකක්. 50ක් යනවා නම් 50 වෙනියටත් ඔය වගේ දෙන්න ඕනේ 1000ක. එන එක මතක තියාගන්න. හැබැයි මේ පැත්ත එක්කෙනෙක් ගියා කියලා එයාට එක බස් එකයි. එක්කෙනෙක් ගියාම එයාට එක නවාතැන්පලයි. එයාට එක ගයිඩ් ගෙනයි. දෙවෙනි එක්කෙනා ගියාම එයාට එක බස් එකයි එක නවාතැන්පලයි එක ගයිඩ් ගෙනයි. තුන්වෙනි එක්කෙනාට එක බස් එකයි එක නවාතැන්පලයි එක ගයිඩ් ගෙනයි. එහෙම දෙනවද? නැත්තම් යන ඔක්කොලටම එක බස් එකයි එක රෙස්ට් හවුස් එකයි එක ගයිඩ් කෙනයි දෙන්නේ. එහෙනම් පැහැදිලි එක්කෙනාට එක බස් එක ගන්න දෙන්නේ නැහැ. ඔක්කොමල එක බස් එකේ තමයි යන්නේ. එහෙනම් දැන් හිතන්නකො මෙහෙම. දැන් අපේ ට්‍රිප් එක යනවා කියලා කොහොනේ 47 දෙනෙක්. ට්‍රිප් එක යනවා කියලා කිව්වා 47 දෙනෙක්. එතකොට දැන් හිතන්නකො මේ අපේ පන්තියේ කට්ටිය 45කුයි ටීචර්ලා දෙන්නයි 47යි. තව එක්කෙනෙක්ට යන්න ඕන වෙනවා කියලා හිතන්නකො. ඒ කියන්නේ මේ වෙන පන්තියක එක්කෙනෙක්ටත් අපිත් එක්ක යන්න ඕන වෙනවා කියලා හිතන්නකො. එහෙනම් තව එක්කෙනෙක් අලුතෙන් එනවා නෙමෙයි. තව එක්කෙනෙක් අලුතෙන් එනවා. එහෙනම් දැන් ඔක්කොම ට්‍රිප් එක යනවා මේ 47යි මේ අලුත් එක්කෙනයි 48ක් යනවා. ඒ 48 වෙනියටත් මේ බස් එකේම යන්න පුළුවන් නේද? බස් එකේ 50කට යන්න පුළුවන් නේ. එහෙනම් මේ 48 වෙනියටත් මේක යන්න පුළුවන්. ඒ වගේම ඒ 48 වෙනියටත් මේ නවාතැන්පලේ ඉන්න පුළුවන් නේද? ඔව් ඒක ඉන්න පුළුවන්. ඒ වගේම මේ මාර්ගෝපදේශකයා මේ අලුත් එක්කෙනෙක් ආවා කියලා මාර්ගෝපදේශන ගාස්තුව වැඩි කරන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ charge එක එක්කෙනෙක් ගියත් එයා මේ ගාන ගන්නවා. එහෙම නැතත් එයා මේ ගාන ගන්නවා. එහෙනම් 48 වෙනියෙක් ගියා කියලා අලුත් ගයිඩ් කෙනෙක් ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ටිප් එක ආයි වැඩිපුර දෙන්න ඕනෙත් නැහැ. අලුත් එක්කෙනෙක් ගියා කියලා. මේ විදියම තමයි. හැබැයි මේ පැත්ත බලන්නකෝ. දැන් අලුත් එක්කෙනෙක් යනවා නම්, ඒ කියන්නේ 48 වෙනියා යනවා නම් එයාටත් ෂර්ට් එකක් දෙන්න ඕනේ නේ. වෙනස් වුණා. ඡායාරූපයක් දෙන්න ඕනේ වෙනස් වුණා. සංග්‍රහ වියදමක් දරන්න වෙනවා වෙනස් වුණා. එහෙනම් ඔන්න දැන් මේකේ තේරුම නිකන් එනවා වගේ. මම කියන්නේ ආන්තික පිරිවැය කියලා කියන්නේ වෙනස් වෙන පිරිවැය. දැන් ඔයාලට මේ පැත්තයි බැලුවාම ඔයාලට පේනවා මේ පැත්ත අලුත් එක්කෙනෙක් ආවා කියලා වෙනස්ුනේ නැහැ. අලුත් එක්කෙනෙක් ආවා කියලා වෙනස්ුනේ නැහැ. ඒ පිරිවැය ඒ විදිහමයි. හිතන්නකෝ. මෙතන තියෙනවා නම් 70000ක්. ඒ 70000ම තමයි 47 දෙනාට ගියේ. දැන් අලුත් එක්කෙනෙක් ආවම එයාට යන්නෙත් ඒ ගානම තමයි. තව අලුත් එක්කෙනෙක් ආවොත් එයාට යන්නෙත් ඒ ගානම තමයි. ඒ කියන්නේ මේ ඔක්කොටම යන්නේ ඒ ගානම තමයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ එක්කෙනෙක්ට තමයි 1000 යන්නේ මේ. එක්කෙනෙක්ට 1000යි. 47 දෙනෙක් යනවා නම් මෙන්න 47000ක් යනවා. එක්කෙනෙක්ට 1000ක් යනවනේ. 47 දෙනෙක්ට 47000යි. එහෙනම් හිතන්නකො 48 වෙනියත් යනවා කියලා. එයාට තව 1000ක් දරන්න වෙනවා මේ. එහෙනම් 48000යි. හිතන්නකො තව එක්කෙනෙක් යනවා කියලා. එහෙනම් 49යි. එයාටත් 1000ක් දරන්න වෙනවා. එහෙනම් 49000යි. දැන් ඔයාට පැහැදිලි. මොකක්ද ආන්තික පිරිවැය කියන්නේ කියලා. එහෙනම් ඔයාට පේනවා මේ පැත්තේ තියෙන ඒවා මේ යන කට්ටිය එහෙම නැත්නම් ඒකක ගාන කියලා හිතන්නකො. මේ
යන පිරිස ඒකක ගාන කියලා හිතන්නකෝ. එතකොට මේ පැත්ත ඔයාලට පේනවා මේ 70000 කියන ඒවා මෙන්න මේ සෙට් එක ඒකක ගානත් එක්ක වෙනස් වුණේ නැහැ. ඒකක ගානත් එක්ක වෙනස් වුණේ නැහැ. හැබැයි මේ පැත්ත ඒකක ගානත් එක්ක වෙනස් වෙනවා. කොහොමද? මේ සමානුපාතිකව මෙයාටත් 1000යි මෙයාටත් 1000යි 1000යි 1000යි. එහෙනම් මෙන්න මේ විචල්්‍ය පිරිවැය පැත්ත මේ තියෙන විචල්්‍ය පිරිවැය පැත්ත ඒ පැත්ත වෙනස් වෙනවා මේ 1000 1000 1000 වෙනස් වෙනවා. හැබැයි මේ ස්ථාවර පිරිවැය පැත්ත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ආන්තික පිරිවැය ගණනය කිරීමේදී ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ විචල්්‍ය පිරිවැය මොනවාද ස්ථාවර පිරිවැය කියන්නේ මොනවාද කියලා වෙන වෙන වශයෙන් හඳුනා ගන්න. එහෙනම් දැම්මම දෙන්නම් නිර්වචනයක්. විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ධාරිතා මට්ටම සමග එහෙම නැත්නම් ඒකක ගණන සමග මේ පුංචි නෝට් එකක් දාගන්න ඕගොල්ලෝ මේ කියන නිර්වචනේ පුංචි නෝට් එකක් දාගන්න. මොකද විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය ඔයගලන්ට හඳුනා ගන්න හැකියාවක් නැත්නම් මේ පාඩම අමාරුයි. මේ පාඩමේ ගණනය කිරීම වර්ධිනවා. ඒ නිසා ළමයිනේ අනිවාර්යෙන් මේ නෝට් එක දාගන්න. එහෙනම් ලියාගන්න විචල්්‍ය පිරිවැය යනු ධාරිතා මට්ටම එහෙම නැත්නම් ඒකක මට්ටම නැත්නම් ඒකක ගණන සමග සමානුපාතිකව වෙනස් වන්නා වූ පිරිවැයයි. ඒකක ගණන සමග සමානුපාතිකව වෙනස් වන්නා වූ පිරිවැයයි. එහෙනම් විචල්්‍ය පිරිවැය කියන එකේ නිර්වචනය ඔයගලන්ට පැහැදිලි. විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ගාන එක්ක එහෙම නැත්නම් ධාරිතා මට්ටමත් එක්ක ඍජුවම වෙනස් වෙන එහෙම නැත්නම් සමානුපාතිකව වෙනස් වෙන පිරිවැයට තමයි විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. සරලවම කිව්වොත් වෙනස් වෙන පිරිවැය. වෙනස් වෙන පිරිවැය තමයි විචල්්‍යයි කියලා කියන්නේ. එහෙනම් දැන් දාගන්න නෝට් එක ස්ථාවර පිරිවැය පැත්තෙන්. ස්ථාවර පිරිවැය පැත්තෙන් නෝට් එක දාගන්න. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ධාරිතා සීමාව තුල එහෙම නැත්නම් නිෂ්පාදන සීමාව තුල මම පැහැදිලි කරන්නම් ඒක මොකක්ද කියලා. දැන්ට ලියාගන්න ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ධාරිතා සීමාව තුල එහෙමත් නැත්නම් නිෂ්පාදන සීමාව තුල ධාරිතා ඒකක සමග නැත්නම් නිෂ්පාදන ඒකක සමග වෙනස් නොවන පිරිවැයයි. ආයි කියන්නම් ස්ථාවර පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන සීමාව තුල එහෙම නැත්නම් ධාරිතා සීමාව තුල නිෂ්පාදන ඒකක සමග වෙනස් නොවන පිරිවැයයි. ඒක තමයි ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. දැන් එහෙනම් පැහැදිලි විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ළමයිනේ වෙනස් වෙන පිරිවැය. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ළමයිනේ වෙනස් නොවන පිරිවැය. එහෙනම් පැහැදිලි. හැබැයි මම කිව්වා මේ ස්ථාවර පිරිවැය කියන එක වෙනස් නොවී තියෙන්නේ නිෂ්පාදන සීමාව. එහෙම නැත්නම් ධාරිතා සීමාව තුල කියලා කිව්වා. ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. විචල්්‍ය පිරිවැය නම් කොහොමත් වෙනස් වෙනවා. ධාරිතා සීමාවක් ඕනේ නැහැ කොහොමත් වෙනස් වෙනවා. හැබැයි ස්ථාවර පිරිවැය කියන්නේ යම් ඒකක ගණනක් වෙනකන් වෙනස් වෙන්නේ නැහැ. එතනින් පස්සේ වෙනස් වෙනවා. දැන් බලමුකෝ මේ බස් රථේ මං කියවනේ 50යි යන්න පුළුවන් කියලා. බස් රථේ යන්න පුළුවන් 50යි. නවාතැන්පලෙත් ඉන්න පුළුවන් 50යි කියලා හිතන්නකෝ. එහෙනම් 51 වෙනියා ගියොත් එහෙම අලුත් බස් එකක් ගන්න වෙනව නේද? එහෙනම් අන්න වෙනස් වුණා. ධාරිතා සීමාව තමයි මේක. මේ ධාරිතා සීමාව. මේක පැන්නොත් එහෙම ඒ කියන්නේ 51 වෙනි එක ආවොත් එහෙම අනේ අපිට සිද්ධ වෙනවා මේ බස් එකේ නෙමෙයි මේ බස් එකයි තවත් එක බස් එකකුයි ගන්න. දැන් කියන්න එපා ඉතින් අපි මෙයාව හිර කරලා දාගෙන යමු කියලා. එහෙම යන්න බෑ කියලා හිතන්නකෝ. මෙයාට එතකොට අලුත් බස් එකක් ගන්න වෙනවා. මේකේ නවාතැන්පලේ ඇඳවල් 50යි තියෙන කියලා හිතන්නකෝ. දැන් කියන්න එපා එක ඇඳේ දෙන්නෙක් කිමු කියලා. හිතන්නකෝ එක ඇඳේ එක්කෙනාට ඉන්න පුළුවන් කියලා. එහෙනම් අලුතෙන් එක්කෙනෙක් ආවොත් 51 වෙනි එක ආවොත් එයාට අලුත් නවාතැන්පලක් ගන්න වෙනවා. එහෙනම් මේ ස්ථාවර පිරිවැයත් වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙන්නේ ධාරිතා මට්ටම පැන්නු. හැබැයි ඕගොල්ලෝ දැක්කනේ මේ බිඳුවේ ඉඳලා 50 වෙනකම්ම මේ ස්ථාවර පිරිවැය වෙනස් වුණේ නැහැ. එහෙනම් ඕක තමයි මට කියන්න ඕනේ උනේ.
එහෙනම් මෙන්න තියෙනවා වෙනස් වෙන පිරිවැය. මෙන්න තියෙනවා වෙනස් නොවන මෙන්න තියෙනවා වෙනස් නොවන පිරිවැය. මේ පැත්තේ තියෙනවා වෙනස් වෙන පිරිවැය. එතකොට මොකද්ද මේ ආන්තික පිරිවැය කියන්නේ? අතිරේකව දැරීමට සිදුවන පිරිවැය. අතිරේකව දැරීමට සිදුවන පිරිවැය. එහෙනම් ඔයාලට තේරෙනවා මේ ටික වෙනස් වෙන්නේ නැත්තම් අලුතෙන් එක්කෙනෙක් ආවත් එයාටත් මේ සෙට් එකේම යන්න පුළුවන් කියලා හිතන්න. ධාරිතා සීමාව තුල ධාරිතා සීමාව තුල අලුතෙන් එක්කෙනෙක් ආවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ පැත්ත අලුතෙන් එක්කෙනෙක් ආවොත් ෂර්ට් එකක් දෙන්න වෙනවා, ෆොටෝ එකක් දෙන්න වෙනවා, සංග්‍රහ වියදමක් දරන්න වෙනවා. එහෙනම් අලුතෙන් එක්කෙනෙක් ආවොත් අතිරේකව දරන පිරිවැය තමයි මෙන්න මේ විචල්්‍ය පිරිවැය ටිකමයි තමයි අතිරේකව දරන්න වෙන්නේ. එහෙනම් දරුවනේ දැන් පැහැදිලි ආන්තික පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ විචල්්‍ය පිරිවැයටම තමයි. ආන්තික පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ විචල්්‍ය පිරිවැයටම තමයි. එහෙනම් දැන් පැහැදිලි අපේ ආන්තික පිරිවැය කියන නිර්වචන ටික පැහැදිලි. දැන් අපි යන්න ඕනේ මොනවාද මේ ආන්තික පිරිවැයකරණයේදී එන සූත්‍ර ටික කියලා බලන්න. එතකොට තව වැදගත් දෙයක් මතක තියාගන්න. ආන්තික පිරිවැයකරණයේදී මුළු පිරිවැය හැදෙන්නේ අපි ඒකට කියනවා ටෝටල් කොස්ට් කියලා. මේ තියෙන්නේ මුළු පිරිවැය හැදෙන්නේ මේ කොටු කරන එක. මේකත් ඔයගොල්ලෝ කොහේ හරි ලියා ගන්න. මුළු විචල්්‍ය පිරිවැය සහ මේ ටෝටල් වේරියබල් කොස්ට් ප්ලස් මුළු ස්ථාවර පිරිවැය ටෝටල් ෆික්ස් කොස්ට්. එහෙනම් මෙන්න මේක වැදගත් දෙයක්. මේ ආන්තික පිරිවැය කියන පාඩමේ මුළු පිරිවැය හැදෙන්නේ නැත්නම් මුළු පිරිවැය බෙදෙන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියන කොටස් දෙකට. එහෙනම් දැන් ඕගලන්ට පැහැදිලි ඇති මොනවාද විචල්්‍ය පිරිවැය කියන්නේ? ධාරිතා මට්ටම සමග ඍජුවම වෙනස් වෙන එහෙම නැත්නම් සමානුපාතිකව වෙනස් වෙන පිරිවැය. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ධාරිතා සීමාව තුළ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව සමග වෙනස් නොවන පිරිවැය. එහෙනම් ඒකත් පැහැදිලි. එහෙනම් දැන් අපි මේ නිර්වචන ටික ඉවරයි. දැන් යනවා සූත්‍ර වලට. එහෙනම් දැන් තමයි හොඳම ටික. එහෙනම් හොඳට බලාගෙන ඉන්න සූත්‍ර අපි කොහොමද කතා කරන්න කියලා. එහෙනම් අපි බෝඩ් එක මකා ගත්තා. දැන් අපි යන්නේ සූත්‍ර ටික ඉගෙන ගන්න. ඉතින් සූත්‍ර ටික ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනේ ඔයගලන්ට මතකද? අපි මේ ආන්තික පිරිවැය ගැන නෙමෙයි. නිකන් හිතන්නකෝ. සමාගම් ගානක කොහොමද ඔයගොල්ලෝ ආදායම් ප්‍රකාශය හැදුවේ? සමාගම් ගානක ඔයගොල්ලෝ ආදායම් ප්‍රකාශය හැදුවේ විකුණුම් වලින් මේ විකුණුම් ආදායමෙන් නැත්නම් විකුණුම් වටිනාකම කියමුකෝ. විකුණුම් වටිනාකමෙන් අඩු කරා ඒ විකුණුම් වලට ගියපු මේ විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් වටිනාකමෙන් විකුණුම් පිරිවැය අඩු කරා. මතක ඇති. අනේ මේ විකුණුම් වටිනාකමෙන් විකුණුම් පිරිවැය අඩු වුනහම අපි ඒකට කිව්වා දල ලාභය කියලා. දල ලාභය. මෙන්න මේ දල ලාභයෙන් වෙනත් වියදම් ටිකක් අඩු වුණාට පස්සේ දල ලාභයෙන් වෙනත් වියදම් ටිකක් අඩු වුණාට පස්සේ අපිට ආව ලස්සන උත්තරයක්. ඒකට අපි කිව්වා සුද්ධ ලාභය කියලා. එහෙනම් ළමයි ඔයගලන්ට මතකයි අපි සමාගම් ගාණක් ඇතුලේ ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභය හොයාගත්තේ විකුණුම් වටිනාකමෙන් විකුණුම් පිරිවැය අඩු කරලා ආව උත්තරයක් දල ලාභය කියලා. ආන්ගේ දල ලාභයෙන් වෙනත් වියදම් අඩු කරාට පස්සේ ආව සුද්ධ ලාභය. ඒක තමයි අපිට හොයාගන්න ඕනේ. හැබැයි ළමයි මෙන්න මේ ආන්තික පිරිවැයකරණයේදී සුද්ධ ලාභය හොයන්නේ මේ ක්‍රමයට නෙමෙයි. ආන්තික පිරිවැය ක්‍රමයේදී සුද්ධ ලාභය හොයන්නේ මේ ක්‍රමයට නෙමෙයි. ඒකේ මේ සමහර දැන් වෙනස් වෙනවා. අපි බලමු කොහොමද ආන්තික පිරිවැය ක්‍රමයට සුද්ධ ලාභය ගණනය කරන්න කියලා. ඔයගලන්ට මතක ඇති මම කිව්වා ආන්තික පිරිවැයකරණයේදී මුළු පිරිවැය හැදෙන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියන දෙකෙන් කියලා. එහෙනම් ළමයි ඔන්න බලන්න ආන්තික පිරිවැයකරණයේදී විකුණුම් වටිනාකම තමයි අපේ ආදායම. එතකොට ආන්තික පිරිවැයකරණයේදී ඊළඟ ස්ටෙප් එක වෙනස් වෙනවා. මෙන්න මේ විකුණුම් පිරිවැය වෙනුවට ආන්තික පිරිවැයකරණයේදී මම කිව්වා පිරිවැය වර්ග දෙකයි තියෙන්නේ කියලා. එකක් තමයි විචල්්‍ය පිරිවැය, එකක් තමයි ස්ථාවර පිරිවැය.
එහෙනම් හොඳට අහගන්න. ආන්තික පිරිවැයකරණයේදී මෙන්න මේ විකුණුම් පිරිවැය වෙනුවට මෙතනට එනවා විචල්්‍ය පිරිවැය. මේ විචල්්‍ය පිරිවැය. ආන්තික පිරිවැයකරණයේදී විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය තමයි අඩු කරන්නේ. විකුණුම් පිරිවැය නෙමෙයි විචල්්‍ය පිරිවැය. ඒ අඩු කරාම එන උත්තරේ ළමයි දල ලාභය නෙමෙයි. දල ලාභය නෙමෙයි. මේක නෙමෙයි. විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාම ඒකට කියන නම තමයි දායකය. දායකය නැත්තම් සහභාගය. සහභාගය කියන්නේ මේ ආන්තික පිරිවැයකරණයේදී විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ එන අර දල ලාභය වගේ එන එකට කියන නම තමයි දායකය එහෙම නැත්නම් සහභාගය කියලා කියන්නේ. ඊට පස්සේ මේ දායකයෙන් තවත් වියදම් සෙට් එකක් තියෙනවනේ අඩු කරන්න. මම කියවනේ ආන්තික පිරිවැයකරණයේදී මුළු පිරිවැය හැදෙන්නේ කොටස් දෙකකින්. එකක් තමයි විචල්්‍ය පිරිවැය, අනිත් එක තමයි ස්ථාවර පිරිවැය. එහෙනම් ළමයි මෙන්න මේ දායකයෙන් මෙතන වෙනත් වියදම් අඩු වුණා වගේ අපේ මෙතන අඩු වෙනවා ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය අඩු වෙනවා. ස්ථාවර පිරිවැය අඩු වෙනවා. අනේ එතකොට අපිට එනවා අපිට හොයන්න ඕනුන සුද්ධ ලාභය. අපිට හොයාගන්න ඕන වෙන සුද්ධ ලාභය එනවා. එහෙනම් ළමයි ඔන්න ඔයගලන්ට පැහැදිලි ආන්තික පිරිවැය ක්‍රමයට කොහොමද ආදායම් ප්‍රකාශය හදන්නේ කියලා. මේකෙන් විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. එතකොට උත්තරයක් එනවා දායකය එහෙම නැත්නම් සහභාගය කියලා. ආන් ඒන උත්තරෙන් අපේ ආන්තික පිරිවැයකරණයේ තියෙනවා තව පිරිවැය වර්ගයක්. ඒකට කියනවා ස්ථාවර පිරිවැය කියලා. එහෙනම් දායකයෙන් එහෙම නැත්නම් සහභාගයෙන් ස්ථාවර පිරිවැය අඩු කරාම ආන් ඒ උත්තරයට අපි කියනවා සුද්ධ ලාභය කියලා. එහෙනම් ළමයි ඔයගලන්ට තේරෙන්න ඕනේ මෙන්න මේ විචල්්‍ය පිරිවැයත් මෙන්න මේ ස්ථාවර පිරිවැයත් කියන දෙක එකතුවට තමයි මුළු පිරිවැය කියලා කියන්නේ. මුළු පිරිවැය කියලා කියන්නේ නැත්නම් total cost කියලා කියන්නේ. එහෙනම් ඒකත් පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ළමයි මේ ආන්තික පිරිවැයේ සම්පූර්ණ සූත්‍ර ටික ගොඩනගෙන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක හරහා මෙන්න මේ ආකෘතිය හරහා. එහෙනම් ඊටමත් වැදගත් මේ ආකෘතිය මතක තියාගන්න එක. විකුණුම් වටිනාකම විචල්්‍ය පිරිවැය අඩු කරලා එනවා දායකය. දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කරාම එනවා වර්ෂයේ සුද්ධ ලාභය. එහෙනම් අපි පොඩ්ඩක් මේක මකා ගන්නවා. දැන් අපි යනවා මෙන්න මේ වැදගත් දේවල් ටික කතා කරන්න. දැන් අපි විචල්්‍ය පිරිවැය කතා කරා මේ. විචල්්‍ය පිරිවැය කතා කරා නිර්වචන. අපි බලමු මේවා ගණන් කරන විදිය කොහොමද කියලා. අපි මුලින්ම කතා කරමු කවුද මේ අලුත් මිනිස්සයා කියලා. කවුද මේ අලුත් එක්කෙනා සහභාගී කියන්නේ. එහෙම නැත්නම් දායකයෙ කියන්නේ කියලා අපි කතා කරලා බලමු. එහෙනම් ළමයි දැන් අපි යන්නේ දායකය ගැන කතා කරන්න. එහෙනම් පුංචි නෝට් එකක් දාගන්න ළමයි. දායකය ගැන චූටි නෝට් එකක් දාගන්න. දායකය යනු විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කළ පසු ඉතිරි අගයයි. ආයි කියන්නම් දායකය යනු විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කළ පසු ලැබෙන අගයයි. එහෙනම් පැහැදිලි සහභාගය නැත්තම් දායකය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සහභාගය තමයි මේ තියෙන්නේ. සහභාගය එහෙම නැත්තම් මේකට කියනවා දායකය. ඉංග්‍රීසියෙන් මේකට කියනවා ළමයි contribution කියලා. ඉංග්‍රීසියෙන් මේකට කියනවා contribution කියලා. එහෙනම් ඒකත් මතක තියාගන්න. එතකොට මේක සංකේතවත් වෙන්නේ මෙන්න මේ C අකුරෙන්. එහෙනම් දායකය එහෙම නැත්තම් සහභාගය ඉංග්‍රීසියෙන් කියනවා contribution කියලා. ඒකේ නිර්වචනය තමයි විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය. ඒකට තමයි සහභාගය කියන්නේ. එහෙනම් ඔන්න පළවෙනි සූත්‍රය ළමයි. සහභාගය හදාගන්න පළවෙනි සූත්‍රය. අපි මුලින්ම බලමුකෝ ඒකකයක සහභාගය කොහොමද ගන්න කියලා. ඒකකයක සහභාගය. ඒකක සහභාගය. ඒකකයක සහභාගය ගන්න ළමයි. මම දැන් කිව්වා ඒකකයක විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. එහෙනම් ළමයි ඔන්න දායකය ගන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරලා. ඒ ඇවිල්ලා ඒකකයක දායකය.
දැන් අපිට ඕනේ මුළු දායකය. බලමුකෝ මුළු දායකය ගන්න විදිය. මුළු දායකය නැත්නම් මුළු සහභාගය. ඒක ගන්නේ ළමයි. මුළු විකුණුම් වටිනාකමෙන් මේ මුළු විකුණුම් වටිනාකමෙන් අඩු කරනවා ළමයි මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් දැන් ඔයගලන්ට පැහැදිලි ඇති ඒකකයක සහභාගය ගන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරලා මුළු දායකය ගන්න නැත්නම් මුළු සහභාගය ගන්නේ මුළු විකුණුම් වටිනාකමෙන් මුළු පිරිවැය නැත්නම් මේ මුළු විචල්්‍ය පිරිවැය අඩු කරලා. ඒ වගේම තමයි තව ක්‍රමයක් තියෙනවා ඒකකයක දායකය ගන්න. ඒ තමයි ඒකකයක දායකය ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මුළු දායකය මෙන්න මෙතන ගත්ත මුළු දායකය බෙදනවා ඒකක ගණනින්. මේ ගණිතය තමයි තනිකර තියෙන්නේ ඒකක ගණන. ඒ වගේම තමයි මුළු දායකය ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මේ ඒකකයේ දායකය තමයි මේ තරු දාන්නේ. ඒ වගේම මුළු දායකය ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකකයක දායකය වැඩි කරනවා ළමයි ඒකක ගණනින්. ඒකත් ඕගලන්ට පුළුවන්. ඒකක ගණනින්. එහෙනම් ඔන්න ඕගලන්ට පැහැදිලි දායකය හැදිච්ච සරලම සූත්‍ර ටික. තමයි ළමයි මේ තියෙන්නේ. දැන් තියෙනවා පොඩක් සංකීර්ණ සූත්‍රයක්. නිතරම විභාගවලදී අහන චුට්ටක් සංකීර්ණ සූත්‍රයක් තියෙනවා දායකය හදාගන්න. මම එහෙනම් මේක මකා ගන්නවා. ඕගොල්ලෝ මේක ලියා ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි බලමු දායකය හැදෙන සංකීර්ණ සූත්‍රය මොකක්ද කියලා. මේක ඉතාමත් වැදගත් සූත්‍රයක්. MCQ. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න වල ළමයි ඔයගලගෙන් නිතරම අහන සූත්‍රයක් තමයි මේක. ඒකකයක දායකය ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මම මේක පුංචි උදාහරණයක් පෙන්නන්නම්. හිතන්නකෝ අපි ඒකක 500ක් නිෂ්පාදනය කරනවා කියලා. ඒකක 500කට. විකුණුම් වටිනාකම අපි කියනවා selling price කියලා. විචල්්‍ය පිරිවැය ඒකක 500ට දාලා විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ දායකය ස්ථාවර පිරිවැය මේ ලාභය. හරිද ළමයි? right. හිතන්නකෝ ඒකකයක විකුණුම් මිල ඒකකයක රුපියල් 100යි රුපියල් 1000යි කියලා. ඒකකයක විකුණුම් මිල රුපියල් 1000යි. ඒ වගේම ළමයි විචල්්‍ය පිරිවැය රුපියල් 600යි. ඒකකයක විකුණුම් මිල රුපියල් 1000යි. ඒකකයක විකුණුම් පිරිවැය විචල්්‍ය පිරිවැය රුපියල් 600යි. ඒකකයක එහෙනම් දැන් මෙතන අපි ඒකක 500ක් හදනවා මේ. එහෙනම් බලමුද මේ මෙතන ස්ථාවර පිරිවැය සම්පූර්ණ ස්ථාවර පිරිවැය අපි දාගමු රුපියල් 50000යි කියලා. රුපියල් 500යි. 500යි අපේ ස්ථාවර පිරිවැය. එහෙනම් ළමයි ඒකක 500ක් හදන්න මේ ඒකක 500ක් විකුණුවාම කීයක විකුණුම් වටිනාකමක් එනවද කියලා අපි බලන්න ඕනේ. එකක විකුණුම් වටිනාකම 1000යි 500ක් හදනවා නම් 10500ෙන් වැඩි වෙලා මෙන්න මේ විදිහට ලක්ෂ 5ක් එනවා. ඒ වගේම ළමයි මම කිව්වා විචල්්‍ය පිරිවැය 600යි කියලා. මම කිව්වා. එහෙනම් ළමයි මෙතන මේ ස්ථාවර පිරිවැය මම ලක්ෂයක් කරගන්නවා ළමයි. මෙතන මම ලක්ෂයක් කරගන්නවා ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ මේ ගණනය කිරීමේ පහසුවට මම මෙතන ලක්ෂයක් කරගත්තා ස්ථාවර පිරිවැය. දැන් බලමු විචල්්‍ය පිරිවැය තිබ්බා ඒකකයක 600යි. එහෙනම් ඒකක 500ක කීයද කියලා බලන්න. 600 500ෙන් වැඩි කරනවා. එතකොට ලක්ෂ 3යි. එහෙනම් ඔයාලට පේනවා අපි කතා කරා සහභාගය එහෙම නැත්නම් දායකය කියන්නේ විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාම නගය අපිට පේනවා ලක්ෂ 2යිලු සහභාගය. එහෙම නැත්නම් මුළු දායකය ඒකක 500කට දාලා දායකය 200යි ලක්ෂ 2යි. ඒ වගේම ස්ථාවර පිරිවැය අපිට තිබ්බා ලක්ෂයයි කියලා. මේ එහෙනම් අපිට පේනවා ලාභය රුපියල් ලක්ෂයයි. right. දැන් මම බලනවා මේ ඒකක 500ක් හදද්දිනේ
අපි බලමු ඒකක 800ක් හදද්දී. ඒකක 800ක් නේ. ඒකක 800ක් හදද්දී විකුණුම් වටිනාකම කීයක් එනවද කියලා. එහෙනම් එක ඒකකයක් 1000යි 1000 වගේ 800ක් තමයි 800ම විකුණුම් වටිනාකම වෙන්නේ. ඒතර ඕගලන්ට තේරෙනවා ලක්ෂ 8යි කියලා. ඒ වගේම ඒකකයක විචල්්‍ය පිරිවැය 600යි. එහෙනම් ඒකක 800ක විචල්්‍ය පිරිවැය වෙන්නේ 800 600ක් රුපියල් 4,80,000යි. රුපියල් 4,80,000යි. ඒ වගේම තමයි මම කිව්වා විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය අඩු වුණාට පස්සේ එන උත්තරයට තමයි අපි කියන්නේ සහභාගය කියලා. එනවාට පේනවා සහභාගය එනවා 800න් 480ක් අඩු කරාම 320ක්. ඔයගලන්ට මතක ඇති ස්ථාවර පිරිවැය ලක්ෂයයි කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවරයිනේ. එතකොට ඒක ලක්ෂයයි නම් අපේ ලාභය එනවා 320න් ලක්ෂයක් ගියාම 220යි. එහෙනම් ළමයි වාට පේනවා ඇති. වාට පේනවා ඇති. ඒකක 500 දී විකුණුම් මේ ලාභය ආව ලක්ෂයක්. ඒකක 800 දී ලාභය ආව 220ක්. එහෙනම් ඔන්න ළමයි මම සූත්‍රයක් ගොඩනගනවා. ඒකකයක සහභාගය හොයාගන්න පුළුවන්. ධාරිතා මට්ටම් දෙකක් අතර ධාරිතා මට්ටම් මේක ලියාගන්න දෙකක් අතර ධාරිතා මට්ටම් දෙකක් අතර ලාභ වෙනස. ධාරිතා මට්ටම් දෙකක් අතර ලාභ වෙනස බෙදනවා. ධාරිතා මට්ටම් දෙකක් අතර ලාභ වෙනස බෙදනවා. ධාරිතා මට්ටම් දෙක අතර ධාරිතා මට්ටම් දෙක අතර ඒකක ගණනේ වෙනසින් ඒකක වෙනසින්. එතකොට එන්නේ ළමයි ඒකකයක දායකය. දැන් ඔයාලට පේනවා විකුණුම් මිල 1000යි නෙමෙයි. විකුණුම් මිල 1000යි. ඒ වගේම තමයි විචල්්‍ය පිරිවැය 600යි. එහෙනම් ළමයි දායකයෙ ඉන්නේ 400ක් නෙමෙයි. දායකයෙ ඉන්නේ 400ක් ඒකකයක. මේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාමනේ. අපි මේ සූත්‍රයෙන් බලමු දැන්. ඔන්න පේනවා ඔයාලට ධාරිතා මට්ටම් දෙක අතර ලාභ වෙනස මේ 100ක 220 වෙලා අනේ 120කින් වැඩි වෙලා. එහෙනම් මෙන්න ලාභ වෙනස ධාරිතා මට්ටම් දෙක අතර ලාභ වෙනස 1,20,000යි. ධාරිතා මට්ටම් දෙක අතර ඒකක ගණනේ වෙනස මෙන්න මෙතන ඒකක 500යි මෙතන ඒකක 800යි. අනේ ඒකක ගාන 500 ඉඳලා 800 වෙනකන් ඒකක 300කින් වැඩි වෙලා. එහෙනම් ඒක තමයි ධාරිතා මට්ටම් දෙක අතර ඒකක වෙනස. ඒක 300යි. එහෙනම් ළමයි ඔයගලන්ට පේනවා මේ 1,20,300න් බෙදුවාම එනවා අපිට උත්තරේ 0.2කට 0.2 කැපුණා 3ට 1යි 12ට 4යි. එහෙනම් ළමයි ඒකකයක දායකය එනවා රුපියල් 400යි කියලා. මේ බලන්නකෝ 400 තමයි එන්නේ. එහෙනම් ඔන්න සහභාගී වෙන ටිකක් වෙනස් ගණයේ සහ වැදගත්ම සූත්‍රය තමයි ධාරිතා මට්ටම් දෙකක් අතර ලාභ වෙනස බෙදීම. ධාරිතා මට්ටම් දෙකක් අතර ඒකක ගණනේ වෙනස. දැන් ඉතින් මේ සූත්‍රය ඇයි මෙහෙම උනේ කියලා බලමුකෝ අපි. අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ ළමයි තර්කානුකූලව තමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇයි මෙහෙම සූත්‍රයක් ආවේ කියලා. අපි බලමු. ඔයා බැලුවොත් එහෙම ඒකක 500 දී ස්ථාවර පිරිවැය අනේ ලක්ෂයයි. ඒකක 800 දී ඒත් ලක්ෂයයි. ස්ථාවර පිරිවැය වෙනස් වෙලා නැහැ. ස්ථාවර පිරිවැය වෙනස් වෙලා නැහැ. හැබැයි බලන්න ඕමේ ලාභය ලක්ෂ මේ ලක්ෂයයි මෙතන ලාභය 220යි. ලාභය වෙනස් වෙලා. එහෙනම් ලාභය වෙනස් වෙන්න හොඳට අහගන්න. ලාභය වෙනස් වෙන්න බලපාන එක හේතුවක් තමයි ආදායම. ආදායම. ඒ වගේම ලාභය වෙනස් වෙන්න බලපාන අනිත් හේතුව තමයි පිරිවැය. ලාභය වෙනස් වෙන්න බලපාන එක හේතුවක් තමයි ආදායම. මෙහෙම හිතන්නකෝ ආදායම වැඩි වුණොත් ලාභය වැඩි වෙනවා. ආදායම අඩු වුණොත් ලාභය අඩු වෙනවා. පිරිවැය වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. පිරිවැය අඩු වුණොත් ලාභය වැඩි වෙනවා. right. මේ පිරිවැයේ තිබ්බා විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා කොටස් දෙකක්. ඔයාලට පේනවා ළමයි ස්ථාවර පිරිවැයේ වෙනසක් වුණේ නැහැ මේ. එහෙනම් මේකෙන් නැහැ. මේකෙන් ලාභයට බලපෑමක් වෙලා නැහැ. මේ ලාභ දෙක මෙහෙම වෙනස් වෙන්න ස්ථාවර පිරිවැයේ බලපෑමක් නැහැ.
දැන් බලමුකෝ අපේ ආදායම මේ. ආදායම වාට පේනවා 500 ඉඳලා 800ට 300කින් වැඩි වෙලා තියෙනවා. 500 ඉඳලා 800ට 300කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ළමයි මේ විචල්්‍ය පිරිවැය බලන්නකෝ. 300 ඉඳලා 480ට 180කින් වැඩි වෙලා තියෙනවා. 300 ඉඳලා 480ට 180කින් වැඩි වෙලා තියෙනවා. අපේ ලාභය වැඩි වුණේ ලක්ෂය ඉඳලා 220ට 120කින් තමයි වැඩි වුණේ නේද? 120කින් තමයි වැඩි වුණේ. ඔන්න බලන්න ළමයි ආදායම 300කින් වැඩි වුණා. විචල්්‍ය පිරිවැය 180කින් වැඩි වුණා. 300 ඒ කියන්නේ ආදායම වැඩි වුණාම ලාභය වැඩි වෙනවා. ආදායම වැඩි වුණාම ලාභය වැඩි වෙනවා. හැබැයි මේ වියදම වැඩි වෙච්ච නිසා ආයි ලාභය අඩු වෙනවා. ඔන්න එහෙනම් බලන්න 300කින් වැඩි වුණා 120කින් අඩු වුණා. sorry 180කින් අඩු වුණා. මෙතන 180යිනේ. 180කින් අඩු වුණා. එතකොට ඔයාලට පේනවා ළමයි 120කින් තමයි සුද්ධ විදියට වැඩි වෙලා තියෙන්නේ. 120කින් තමයි සුද්ධ විදියට වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වැඩි වුණේගේ බලන්නකො මේ 200යි දායකය මෙතන 300යි. එහෙනම් මේ ලාභේ වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ දායකයේ වැඩි වුණ නිසා. ඇත්තටම මේ දෙකේ බලපෑම මත තමයි ඒ ගුණේ. ආදායමේ සහ විචල්්‍ය පිරිවැයේ බලපෑම මත දායකය වැඩි වුණා. දායකය වැඩි වුණා. දායකය වැඩි වූ මිලට දායකය වැඩි වූ වටිනාකමට සමානුපාතිකව ඔයාට පේනවා ලාභෙත් වැඩි වුණා. එහෙනම් ඔන්න දායකයේ වැඩි වෙච්ච නිසා තමයි ලාභෙ වැඩි වුණේ. එහෙනම් මේ තියෙන්නේ ඒකක දායකයේ හොයන තවත් සූත්‍රයක්. එහෙනම් ළමයි දායකය හොයාගන්න පුළුවන් තව සූත්‍රයක් මම කියන්නම්. දායකය හොයාගන්න පුළුවන් තව සූත්‍රයක් මම කියන්නම්. දායකය හොයාගන්න පුළුවන් තව සූත්‍රයක් කියන්නම්. ඔයාලට පේනවා මෙතනදී දායකය 320යි මේ 3,20,000යි දායකය. හිතන්නකෝ මේ 3,20,000 දන්නේ නැහැ කියලා. 3,20,000 දන්නේ නැහැ. එහෙනම් අපිට ඒක හොයාගන්න පුළුවන් තව ක්‍රමයක්. ලාභයට එකතු කරනවා ලාභය ධන ස්ථාවර පිරිවැය. ලාභය 220යි ස්ථාවර පිරිවැය 100යි. අනේ අපේ දායකය වෙන්න ඕනේ නම් 320ක් මේ 320යි. එහෙනම් දායකය හොයන ඔන්න තව සූත්‍රයක් ඔයගලන්ට මේ ඔස්සේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමයි ලාභය ධන සුද්ධ ලාභය ධන ස්ථාවර පිරිවැය. එහෙනම් ළමයි දායකය ওই විදියට අවසන් වෙනවා. දායකය ওই විදියට අවසන් වෙනවා. දැන් අපි තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්න යනවා. මම මේ ටික මෙහෙමම තියන්නම්. අපි තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්න යනවා. ඒ තමයි ලාභ පරිමාණ අනුපාතය. ලාභ පරිමාණ අනුපාතය ළමයි. එහෙනම් මාතෘකාවක් දාගන්න ලාභ පරිමාණ අනුපාතය. ඕකටම තව නමක් කියනවා දායක විකුණුම් අනුපාතය. ඒකටම තව නමක් කියනවා දායක විකුණුම් අනුපාතය. එහෙනම් ඔන්න ළමයි ලාභ පරිමාණ අනුපාතය. ලාභ පරිමාණ අනුපාතය. එහෙම නැත්නම් ඔකට කියනවා මම කිව්වා දායක විකුණුම් අනුපාතය. ලාභ පරිමාණ කිව්වහම තේරෙන්නේ නැති වෙයි. හැබැයි ඔයාලට තේරෙනව නේද? දායක විකුණුම් කියන්නේ මොකක්ද කියලා? දායකය විකුණුම් වලින් කොච්චරක්ද? දායක විකුණුම් අනුපාතය මේ. එහෙනම් ඒක හොයන්නේ දායකය බෙදනවා විකුණුම් වටිනාකමෙන්. දායකය බෙදනවා විකුණුම් වටිනාකමෙන්. ප්‍රතිශතයක් විදියට ගන්න ඕන නිසා වැඩි කරනවා 100ෙන්. එහෙනම් ළමයි දායක විකුණුම් අනුපාතය කියලා කියන්නේ දායකය එහෙම නැත්නම් සහභාගය විකුණුම් වටිනාකමෙන් කොච්චරක්ද කියලා. මේ උදාහරණයටම යමු. ඔයාලට පේනවා දායකයාවේ 400යි මේ. විකුණුම් වටිනාකම තිබ්බ රුපියල් 1000. එහෙනම් ඔයාලට පේනවා 140යි දායක විකුණුම් අනුපාතය. එහෙම නැත්නම් ලාභ පරිමාණ අනුපාතය. ඒ කියන්නේ විකුණුම් වටිනාකම වගේ 140ක් තමයි අපේ සහභාගය කියලා. ඒක තමයි දායක විකුණුම් අනුපාතයෙන් කියන්නේ. මේ බලන්නකෝ. විකුණුම් වටිනාකම වගේ විකුණුම් වටිනාකම 1000යි. විකුණුම් වටිනාකම වගේ 140ක් තමයි අපේ දායකය.
එතකොට වාට එනවා නේද 400ක්. බලන්නකො අපේ දායකයත් 400යි නේ. එහෙනම් ලාභ පරිමාණුපාතය එහෙම නැත්නම් දායක විකුණුම් අනුපාතය කියලා කියන්නේ ළමයි දායකය විකුණුම් වටිනාකමේ ප්‍රතිශතයක් විදියට පෙන්වන එක. එහෙම නැත්නම් දායකය විකුණුම් වටිනාකමෙන් මොන වගේ කොටසක්ද කියලා පෙන්වන එක. දැන් එතකොට ඇයි මේකට ලාභ පරිමාණුපාතය කියන්නේ? ඇයි මේකට ලාභ පරිමාණුපාතය කියන්නේ? එහෙනම් ඒකට උත්තරේ හරිම ලේසියි ළමයි. ඔයා ඉස්සෙල්ලා දැක්ක මම මෙතන උදාහරණ දෙක තියෙද්දි ලාභය වැඩි වුණෙත් 120කින් අපේ දායකයේ වැඩි වුණෙත් 120කින් නේද? එහෙනම් ලාභ පරිමාණුපාතය කියන්නේ ලාභයේ පරිමාව ලාභයේ වැඩිවීම පෙන්නනවා මෙන්න මේ දායක විකුණුම් අනුපාතේ. ඒ කියන්නේ අපේ දැන් ඔයාලට මතක ඇති මෙතන විකුණුම් තිබ්බේ ලක්ෂ 5යි ඒ උදාහරණයට අනුව. මෙතන 800 දී විකුණුම් තිබ්බේ 800යි. මේ 500 දී විකුණුම් ටික මේ ඒකක 800. එතකොට ඔයාලට මතක ඇති ළමයි මෙතනදී ලාභෙ තිබ්බේ ලක්ෂයයි මෙතනදී ලාභෙ තිබ්බේ 220යි. ඒකක 500 දී ලාභෙ තිබ්බේ ළමයි 100යි. ඒකක 800 දී ලාභෙ තිබ්බේ ළමයි 320යි. ඒතර ඔයාලට පේනවා මේක වගේ මෙතන වගේ කියන්නේ ඉස්සෙල්ලා උදාහරණ බලමු ඔයාලට පේනවා ළමයි ලාභෙ තිබ්බේ මෙතන ලක්ෂ 2යි. ලාභෙ තිබ්බේ ලක්ෂ 2යි. ඒකක 500කදී ලාභෙ තිබ්බේ ලක්ෂ 2යි. එතකොට ලක්ෂ 2 ඉඳලා 320ට වැඩි වෙනවා කියන්නේ 120කින් වැඩි වුණා. එතකොට ඔයාලට පේනවා ළමයි ඒකක 500 දී අපිට ලාභය තිබ්බේ 200යි. ඒ වගේම ඒකක 800 දී අපිට ලාභය තිබ්බේ 320යි. එහෙනම් ඔන්න පේනවා ලාභය වැඩි වුණා 120කින්. මං කිව්වා මේ ලාභය වැඩි වෙන්න හේතුව තමයි සහභාගයේ වැඩිවීම කියලා. අපි බලමුකෝ මේ විකුණුම් වටිනාකම 500යි 500ට 140ක් ලක්ෂ 2යි නේ. ලාභයේ පරිමාව තීරණය වුණා. ලාභය විකුණුම් වලින් කොච්චරයිද කියලා කිව්වා. එහෙනම් ඒ කිව්වේ මෙන්න මේ ලාභ පරිමාණුපාතය නිසා. මෙතන බලමුකෝ මේ විකුණුම් වටිනාකම 800යි ලාභ පරිමාණුපාතය 140යි. එහෙනම් අපේ ලාභය ආවා 320යි. එහෙනම් ළමයි පැහැදිලි ලාභ පරිමාණුපාතය එහෙම නැත්නම් දායක විකුණුම් අනුපාතය කියලා කියන්නේ මෙන්න මේ දායකය විකුණුම් වටිනාකමෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා කියන එක. එහෙනම් ලාභ පරිමාණුපාතය හොයාගන්න මේ මේ සහභාගය හොයාගන්න තවත් සූත්‍රයක් අපිට ලියා ගන්න පුළුවන්. සහභාගය හොයපු තැනට ගිහිල්ලා තව සූත්‍රයක් ලියා ගන්න. ඔයාලට පේනවා මේ සහභාගයනේ අපි හොයාගත්තේ. මේ සහභාගය හොයාගත්තේ. ඒක හොයාගත්තේ කොහොමද? මේ 1000 කියන්නේ ඒකකයක විකුණුම් මිල. ඒක වැඩි කරා ලාභ පරිමාණුපාතේ. එතකොට ආපු උත්තරේ සහභාගය. එහෙනම් ඔන්න තව සූත්‍රයක් ළමයි. ඒකකයක දායකය එහෙම නැත්නම් ඒකකයක සහභාගය සමානයි ඒකකයක විකුණුම් මිල වැඩි කිරීම ලාභ පරිමාණුපාතය. එහෙනම් ඒ කොටසත් හරි ළමයි. ලාභ පරිමාණුපාතය කියන එකත් හරි. දැන් අපි යනවා විචල්්‍ය පිරිවැය අනුපාතය කියලා කව කොටසක් ඉගෙන ගන්න. විචල්්‍ය පිරිවැය අනුපාතය. ලාභ පරිමාණුපාතය 140යි කියලා මතක තියාගන්න. එතකොට ළමයි අපි දැන් යන්නේ විචල්්‍ය පිරිවැය අනුපාතය හොයන්න. විචල්්‍ය පිරිවැය අනුපාතය. විචල්්‍ය පිරිවැය අනුපාතය. දැන් ඕගොල්ලන්ට මතකයි ලාභ පරිමාණුපාතය. එහෙම නැත්නම් ළමයි දායක විකුණුම් අනුපාතය කියලා අපි කිව්වේ විකුණුම් වටිනාකමෙන් සහභාගය කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. අනේ එහෙනම් විචල්්‍ය පිරිවැය අනුපාතය කියලා කියන්නේ විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. විකුණුම් වටිනාකමෙන් විචල්්‍ය පිරිවැය කොච්චරක්ද කියන එක. දැන් අපි බලමු. මේකේ විකුණුම් වටිනාකම ලක්ෂයයි. විචල්්‍ය පිරිවැය ලක්ෂ 6යි. විකුණුම් වටිනාකම ලක්ෂ 10යි. විචල්්‍ය පිරිවැය ලක්ෂ 6යි. අනේ එහෙනම් ඒක 100ෙන් වැඩි කරන ප්‍රතිශතයක් විදිහට ගන්න ඕන නිසා අපිට එතකොට එනවා අපේ විචල්්‍ය පිරිවැය අනුපාතය අපිට එනවා 160යි කියලා. විචල්්‍ය පිරිවැය අනුපාතය 160යි කියලා ආවා. ඉතින් බලන්න ඕනේ. ලාභ පරිමාණුපාතය 140යි. මේ
විචල්්‍ය පිරිවැය අනුපාතය 60යි. එහෙනම් මේ දෙකේ එකතුවෙන් තමයි විකුණුම් මිල හැදිලා තියෙන්නේ. විකුණුම් මිල දන්නේ නැති වෙලාවක අපිට විකුණුම් මිල හොයාගන්නත් පුළුවන්. එහෙනම් පුංචි නෝට් එකක් වගේ දාගන්න. සහභාගය ධන විචල්්‍ය පිරිවැය. සහභාගය ධන විචල්්‍ය පිරිවැය සමානයි විකුණුම් වටිනාකම. එහෙනම් ඔන්න ලාභ පරිමාණුපාතය හොයන්න ගිහපු තැනට ආයි යන්න. එතන තව සූත්‍රයක් ලියා ගන්න. එක ඍණ විචල්්‍ය පිරිවැය අනුපාතය. එක ඍණ විචල්්‍ය පිරිවැය අනුපාතය. එක ඍණ විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි ලාභ පරිමාණුපාතය. ඒක පැහැදිලි ඇතිනේ. එකෙන් විචල්්‍ය පිරිවැය අනුපාතය අඩු කරාම ආව අපිට 140යි කියලා. එහෙනම් දැන් ආයි මේ විචල්්‍ය පිරිවැය අනුපාතය ළඟ ලියා ගන්න. විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි විචල්්‍ය පිරිවැය අනුපාතය සමානයි එක ඍණ ලාභ පරිමාණුපාතය. ලාභ පරිමාණුපාතය. එහෙනම් ඔන්න විකල්ප සූත්‍ර තව දෙකක් අපි ගොඩනගා ගත්තා. එහෙනම් ළමයි ඔයගලන්ට මම කියන්නම් තව සූත්‍රයක්. ඒ තමයි විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න සූත්‍රය. ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්න සූත්‍රය. ඒක තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන සූත්‍රය තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන සූත්‍රය තමයි ළමයි. මම මේ සූත්‍ර ටික ඉක්මනින් කරගෙන යන්නේ. ඊට පස්සේ අපිට ඉදිරියේදී ගණන් හදන්න පුළුවන් ඉදිරි වීඩියෝ ඔස්සේ. ඒ හේතුව නිසා තමයි සූත්‍ර ටික ඉක්මනින් කියලා දෙන්නේ. ඉතින් මේ සූත්‍රයෙන් පස්සේ අතර මේ වීඩියෝ ඉවර වෙනවා. මේ සූත්‍රයෙන් පස්සේ මේ වීඩියෝ ඉවර වෙනවා. ඊට පස්සේ තවත් සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ සූත්‍ර කිහිපය අපි අනිද්දා දිනේදී තව වීඩියෝ එකක් ඔස්සේ ලබා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අද දිනේ අවසාන සූත්‍රය. ඒකකයක විචල්්‍ය පිරිවැය හොයන සූත්‍රය. ඒක තමයි ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස. ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස බෙදනවා ළමයි. ධාරිතා මට්ටම් දෙක අතර ඒකක ගණනයේ වෙනසින්. එහෙනම් ළමයි ඔයගලන්ට තේරෙනවා මේ උදාහරණයට මායි යමු. මේ උදාහරණයට මායි ගියොත් ඔයගලන්ට මතක ඇති ඒකක 500ක් වෙන අවස්ථාවේදී විචල්්‍ය පිරිවැය ආවා 600 වැඩි කිරීම 500 ලක්ෂ 3යි. ඒ වගේම ළමයි ඒකකයක විචල්්‍ය පිරිවැය 600යි. ඒකක 800කදී 4,80,000යි. එහෙනම් ළමයි ඔයගලන්ට පේනවා විචල්්‍ය පිරිවැය දෙක තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මතක ඇති ස්ථාවර පිරිවැය තිබ්බේ ලක්ෂෙම තමයි අවස්ථා දෙකේම නේ. එතකොට ළමයි මම කිව්වා මේ ආන්තික පිරිවැයකරණයේදී මුළු පිරිවැය හැදෙන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියන දෙක එකතුවෙන් කියලා. එහෙනම් ඔයාලට පේනවා ළමයි ඒකක 500 දී මුළු පිරිවැය 4,00,000යි. ඒකක 500 දී මුළු පිරිවැය 4,00,000යි. ඒකක 800 දී මුළු පිරිවැය 5,80,000යි. එහෙනම් ළමයි ඔයාලට පේනවා මුළු පිරිවැය වෙනස 4,00,000 ඉඳන් 5,80,000 වෙනකම් 1,80,000කින් වැඩි වෙලා. එහෙනම් ඔන්න ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස. ඉතින් ඔයාලට මේ බැලු බැලමටම පේනවා මේ මෙතන වෙනස් වුන්නේ නැහැ. එහෙනම් මේ මෙතන වෙනස 1,80,000යි. මෙතන වෙනසත් 1,80,000යි. මුළු පිරිවැය වෙනස 180යි. විචල්්‍ය පිරිවැය වෙනසත් 180යි. එහෙනම් මුළු පිරිවැය වෙනස් වෙන්න එකම හේතුව විචල්්‍ය පිරිවැය. එතකොට දැන් අපි යන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්නනේ. එතකොට මෙන්න ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැයේ වෙනස බෙදනවා ධාරිතා මට්ටම් දෙකක් අතර ඒකක ගණනයේ වෙනසෙන්. බලන්නකො ඒකක මෙතන 500යි මෙතන 800යි. එහෙනම් ඔක්කොම ඒකක 300යි. මෙන්න ළමයි අපිට පේනවා දැන් 600යි ඒකකයක විචල්්‍ය පිරිවැය මේ 600යි ඒකකයක විචල්්‍ය පිරිවැය. මැජික් නෙමෙයි මේවා. මේ ඇවිල්ලා ගණිත ක්‍රම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ළමයි ඕගොල්ලෝ මේ අර මම මෙතන ඇන්දේ ආන්තික පිරිවැය ක්‍රමයට ආදායම් ප්‍රකාශය ඇන්දනේ. ඒ ආදායම් ප්‍රකාශය හොඳට ඔයගොල්ලෝ අධ්‍යයනය කරොත් ඔයගොල්ලන්ට මේ සූත්‍ර ටික ගොඩනගා ගන්න පුළුවන්.
දැන් ඔයගොල්ලන්ට පේනවා මම එහෙන් මෙහෙන් ගිහිල්ලා තමයි මේ සූත්‍ර ටික ගොඩනගා ගත්තේ. එහෙම නැතුව කටපාඩමකින් නෙමෙයි. දැන් මට ඕන තව ඔයගොල්ලන්ට සූත්‍රයක් දෙන්න පුළුවන්. විචල්්‍ය පිරිවැය අනුපාතයට. විචල්්‍ය පිරිවැය අනුපාතයට මට දෙන්න පුළුවන් තව සූත්‍රයක්. ඒක තමයි පුංචි වෙනසයි කරන්නේ. ධාරිතා මට්ටම් දෙකක් අතර විකුණුම් වටිනාකමේ වෙනස. ධාරිතා මට්ටම් දෙක අතර දැන් මේ දෙන්න යන්නේ ඒකක විචල්්‍ය පිරිවැය නෙමෙයි. විචල්්‍ය පිරිවැය අනුපාතය. ආයි යනවා එතනට. විචල්්‍ය පිරිවැය අනුපාතය. ඔයගොල්ලෝ පුංචි නෝට් එකක් දාගන්න. ඒකෙදි වෙනස් වෙන්නේ ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස එහෙම්මමයි. පහළ වෙනස් වෙනවා ධාරිතා මට්ටම් දෙකක් අතර විකුණුම් වටිනාකමේ වෙනස. විකුණුම් වටිනාකමේ වෙනස වැඩි කිරීම 100 ළමයි. ඒ කියන්නේ සම්පූර්ණ සූත්‍රෙම 100ෙන් වැඩි වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි විචල්්‍ය පිරිවැය අනුපාතය අපි ගත්තේ ප්‍රතිශතයක් විදියටනේ. ඒක නිසා තමයි 100ෙන් වැඩි කරන්නේ. එහෙනම් ළමයි ඔන්න බලන්න. ධාරිතා මට්ටම් දෙක අතර මුළු පිරිවැය වෙනස 180මයි. ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස 180මයි. ධාරිතා මට්ටම් දෙක අතර විකුණුම් වටිනාකමේ වෙනස වාට පේනවා ළමයි. ධාරිතා මට්ටම් දෙකක් අතර විකුණුම් වටිනාකමේ වෙනස වාට පේනවා. මේකේ ලක්ෂ 5ක් වෙන්න ඕනේ 10500න් වැඩි වෙලා. මේකේ ලක්ෂ 8ක් වෙන්න ඕනේ 11800න් වැඩි වෙලා. එහෙනම් මේ දෙන්නේ විකුණුම් වටිනාකම 500 සහ 800. එතකොට ළමයි ධාරිතා මට්ටම් දෙකක් අතර විකුණුම් වටිනාකමේ වෙනස වාට පේනවා 500 සහ 800 අතර වෙනස 300යි කියලා. එතකොට ළමයි ධාරිතා මට්ටම් දෙකක් අතර විකුණුම් වටිනාකමේ වෙනස 300යි. ඒක වැඩි කරනවා සම්පූර්ණ සූත්‍රෙම 100න්. එතකොට ඔයාලට පේනවා 60ක් යනවා අපේ දායක විකුණුම් අනුපාතය. ඉතින් ඔයාලට ඕන නම් බයිලා බලන්න පුළුවන් අපේ විචල්්‍ය පිරිවැය අනුපාතය විචල්්‍ය පිරිවැය අනුපාතය තමයි 60ක් ආවේ. ඔයාලට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන් අපේ විචල්්‍ය පිරිවැය අනුපාතය අපි කණින් ගණනය කරගත්ත දැන අපිට ඒක ආවේ 60යි නේද කියලා. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. එකෙන් ලාභ පරිමාණුපාතය අඩු කරනවා. එතකොට එනවා නිකම්ම 60යි කියලා. එහෙනම් දායක විකුණුම් අනුපාතය ගැන තව සූත්‍රයක් තමයි ළමයි මේ තියෙන්නේ. ධාරිතා මට්ටම් දෙකක් අතර මුළු පිරිවැය වෙනස බෙදනවා ධාරිතා මට්ටම් දෙක අතර විකුණුම් වටිනාකමේ වෙනසෙන් වැඩි කරනවා 100. එහෙනම් මේ පාඩමේ සූත්‍ර බහුතරයක් මේ වෙන විට අවසන් වෙලා තියෙනවා මේ වීඩියෝ එක ඔස්සේ. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා අපි ඊළඟ වීඩියෝ එක විදියට අපේ මේ පාඩමේ අන්තිම සූත්‍ර ටික කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඒ වගේම ගණනය කිරීමකුත් ඒ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් එහෙනම් ළමයි ඔයගොල්ලොන්ට මේ සූත්‍ර ගොඩනගා ගැනීම පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ WhatsApp නම්බරය ආරාම අත් එක්ක ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ළමයි මේ වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු තවත් සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි මේ සූත්‍ර ටික අද කතා කරපු සූත්‍ර ටික හොඳට මේ අධ්‍යයනය කරන්න කොහොමද ආවේ කියලා මම ඔයගලන්ට කියලා දුන්නා නේ විදිහ. නිකන් සූත්‍රය විතරක් ලියලා නෙමෙයි මම කියලා දුන්නේ. ඔයගලන්ට හැම සූත්‍රයක්ම එන විදිහ මම පැහැදිලි කරා. ඉතින් එතකොට ඒ පැහැදිලි කිරීම ඔයගලන්ට මතකයි නම් ඔයගලන්ට ඒ සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන්. ඔයගලන්ට මතකයි මමත් මේ කරුණු ටිකෙන් තමයි මම සෑම සූත්‍රයක්ම ගොඩනගා ගත්තේ. ඒතකොට සූත්‍ර ගොඩක් මේ ගොඩනගා ගත්තා. ඒ දැනුම තියෙනවා නම් ඒ සූත්‍ර ටික ගොඩනගා ගැනීම එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා ළමයි ඒ සූත්‍ර ටික හොඳින් අධ්‍යයනය කරලා ඉන්න ඊළඟ වීඩියෝ එක එනකොට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.